අයබෝන් ළමයි අද අපි ඉගෙන ගන්නේ තාර්කික ద్వාර ගැන. නැත්නම් ලොජික් ගේට්ස් ගැන. ලොජික් ගේට් කියන්නේ භෞතික උපාංගයක්. මේක ඉලෙක්ට්‍රෝනික උපාංග එකතු වෙලා නිර්මාණය වෙලා තියෙනවා. මේ ලොජික් ගේට් එකට පුළුවන් විද්‍යුත් සංඥා වෙනස් කරන්න. එතකොට අපේ පරිපථවල මේ ලොජික් ගේට්ස් භාවිතා කරනවා. පරිගණක ඇතුළෙත් ලොජික් ගේට්ස් භාවිතා කරනවා. පරිගණක තුළ තියෙන සංඥා වෙනස් කරගන්න. ඔබ දන්නවා පරිගණක තුළ භාවිතා වෙන්නේ බිඳුව සහ එක කියන සංඥා දෙක කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒතර මේ සංඥා වෙනස්කම් වලට භාජනය කරගන්න මේ ලොජික් ගේට්ස් කියනවා භාවිතා කරන්න පුළුවන්. එතකොට ලොජික් ගේට්ස් අපි මූලිකව කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක තමයි මූලික තාර්කික ద్వාර. තාර්කික කෙටියෙන් ලියන්න ద్వාර. දෙවෙනි එක තමයි සංයුක්ත තාර්කික ద్వාර. හරි. මූලික තාර්කික ద్వාර, සංයුක්ත තාර්කික ద్వාර කියලා ලොජික් ගේට්ස් නැත්නම් තාර්කික ద్వාර කොටස් දෙකකට බෙදනවා. අපි දැන් ඉස්සරහම බලමු බේසික් එහෙම නැත්නම් බේසික් logic gates නැත්නම් මූලික තාර්කික ద్వාර ගැන. right. මූලික තාර්කික ద్వාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පිළිවෙලක් නැහැ. මම පළවෙනි එක හැටියට ගන්නවා and කියන ద్వාරය. මේකට සංකේතයක් තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මේ සංකේතයක් තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි එක හැටියට මම ගන්නම් O කියලා තියෙනවා ద్వාරයක්. ඒකට සංකේතයක් තියෙනවා මෙන්න මේ වගේ. අන්නෝ සංකේතය. තුන්වෙනි එක not කියන ద్వාරය. මෙන්න මේ වගේ සංකේතයක් තමයි not ద్వාරයට තියෙන්නේ. දැන් අපි මේ එකින් එක අරගෙන ඉගෙන ගමු. ඉස්සරහම and කියන ద్వාරය ගමු. and ద్వාරය. මේකේ ద్వාරවල ක්‍රියාකාරීත්වය සහ ඒවාගේ සංකේතය නම් අපි දැන් ඉගෙන ගත්තා. සංකේතය සහ මේවා බූලියානු ප්‍රකාශනයක් විදිහට මේ ద్వාරය කොහොමද ලියන්නේ? එතකොට මේ සත්‍යතාවග කියන ඒවා අපි අධ්‍යයනය කරන්න ඕන. ඒ සියලු දේ කතා කරන කලින් අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. මේ n ద్వාරයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න අපිට යොදා ගන්න පුළුවන් සරල පරිපථයක් තියෙනවා. මෙන්න මේ වගේ පරිපථයක් මම ඉඳලා පෙන්නන්නම්. පරිපථයක් කියන්නේ සර්කිට් එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ. මෙන්න මේ වගේ පරිපථයක් ඇඳොත් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. විද්‍යාවට ඔයගොල්ලෝ සමහර මේවා භාවිතා කරනවා ඇති. මම මෙතන AB කියලා නම් කරනවා. මේ තියෙන ස්විච් දෙකක්. මේ ස්විච් දෙක ඕෆ් තත්ත්වයේ තියෙන්නේ. ඔන් කරලා නැහැ. මෙතන තියෙන බැටරියක්. මෙතන තියෙන බල්බ් එකක්. අපි මේක Q කියලා නම් කරගමු. හරි. එතකොට මම මෙහෙම දෙයක් කරනවා. දැන් මම A කියන එක ලියා ගන්නවා මෙතන. B කියන එක මෙහෙම වගුවක් ආකාරයෙන් ලියා ගන්නවා. Q කියන එක ලියා ගන්නවා. දැන් මට කියන්න මේකේ මේ ස්විච් දෙකම ඕෆ් තත්ත්වයේ තියෙන. එහෙම නැත්නම් විවෘතවයි තියෙන්නේ. ඕෆ් වෙලා තියෙන්නේ. මෙතනින් කරන්ට් එක යන්නේ නැහැ. දැන් මේ දෙකම ඕෆ් තියෙනවා නම් මේ බල්බ් එක පත්තු වේද නැද්ද? බල්බ් එක ඔන් වෙලා තියෙද ඕෆ් වෙලා තියෙද? ඔය බල්බ් එක තියෙන්නේත් ඕෆ් වෙලා තමයි. මොකද විදුලි බලය මේ හරහා ගමන් කරන්නේ නැතුව බල්බ් එක හරහා විදුලිය යන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ බල්බ් එක දැල් වෙන්නේ නැහැ. හරි. දැන් මම කරනවා මෙහෙම දෙයක්. මම මෙන්න මේ ස්විච් එක ඔන් කරනවා. ඒ ස්විච් එක ඔන් කරලා B එක කොහොමද තියෙද්දී බල්බ් එක පත් වෙයිද?
ඔව් විදුලිය ගමන් කරන්න විදියක් නැති නිසා බල්බ් එක ඕෆ් වෙලා තමයි තියෙන්නේ. ඊළඟට මම මෙහෙම කරනවා මේ A කියන ස්විච් එක මෙහෙම ඕෆ් කරලාම තියෙනවා. මම කන්නම්කෝ ඕෆ්. A කියන ස්විච් එක ඕෆ් කරලා B කියන එක ඔන් කරලා තියෙනවා. දැන් මේක මම ඕෆ් මේක ඔන්. එතකොට බල්බ් එක මොකද වෙන්නේ? ඒ බල්බ් එක ඕෆ් වෙලා තමයි තියෙන්නේ. මොකද විදුලිය මෙතනින් ගමන් කරන්න දෙයක් නැති නිසා. දැන් ඊළඟට අපි මේ බල්බ් දෙකම ස්විච් දෙකම ඔන් කරමු. දැන් බල්බ් එකට මොනවා වෙයිද? ඔයාලට තේරෙනවා බල්බ් එක ඔන් වෙනවා. එතකොට මෙන්න මේ වගේ තමයි කියනවා මොකද්ද AND ගේට් එකත්. AND ගේට් එකේ ක්‍රියාකාරීත්වයත් මේ වගේ කියනවා. මම AND ගේට් එක ආපහු මෙතන අදින්නම්. මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. එතකොට මේක A කියලා නම් කරගමු, මේක B කියලා නම් කරගමු, මේක Q කියලා නම් කරගමු. එතකොට දැන් අපි මෙතන හැම අවස්ථාවෙම ඕෆ් ඔන් කියා ලියන්න අමාරු නිසා මට පුළුවන් නේද ඕනනම් මෙහෙම කරන්න. මම ඕෆ් කියන අවස්ථාව වෙනුවට බිංදු යොදාගත්තොත් ඔන් කියන අවස්ථාව වෙනුවට එක යොදා ගන්නවා කියලා හිතුවොත් මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේ ඕෆ් කියන්නේ මෙතන එහෙනම් බිංදුවනේ. මෙතනත් ඕෆ් බිංදුව. මෙතනත් ඕෆ් බිංදුව. මෙතන ඔන් කියන්නේ එක. මෙතන ඕෆ් කියන්නේ බිංදුව. මෙතන ඕෆ් කියන්නේ බිංදුව. ඕෆ් කියන්නේ බිංදුව. ඔන් කියන්නේ එක. ඕෆ් කියන්නේ බිංදුව. ඒ ඔන් කියන්නේ එකයි, ඔන් කියන්නේ එකයි, ඔන් කියන්නේ එකයි. දැන් මම මේ ටික මකලා දාන්නම්. වචන ටික මකලා දානවා. දැන් මේ එකක් ඔයාලට ලැබෙනවනේ. හරි. ඔක පැත්තකින් තියලා අපි කිව්වේ AND ద్వාරයේ ක්‍රියාකාරීත්වයත් ඔය වගේමයි කියලා කිව්වේ. හරි. එතකොට AND ద్వාරයේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි. මම A සහ B කියලා AND ద్వාරයේ තියෙනවා අග්‍ර දෙකක්. තමයි ලියාගත්තේ. එතකොට Q කියලා අග්‍රයකුත් තියෙනවා. එතකොට මේ අග්‍ර දෙකෙන් තමයි මේ ద్వාරයට යම්කිසි විද්‍යුත් සංඥාවක් ඇතුල් කරන්නේ. අපි කියනවා ආදානය කරනවා කියලා. එතකොට ඊට පස්සේ මේ ద్వාරයෙන් යමක් සිද්ධ වෙලා යම්කිසි සංඥාවක් ප්‍රතිදානය වෙනවා. Q කියන අග්‍රයෙන් ප්‍රතිදානය වෙනවා. ඒතර අපි දන්නවා පරිගණකය තුලේ භාවිත වෙන සංඥා දෙකයි. බිංදුව සහ එක කියන සංඥාව. ඒතර මේ A කියන අග්‍රයෙන් යන්න පුළුවන් සංඥා තියෙන දෙකයි. එක්ක බිංදුව යන්න පුළුවන්, එක්ක එක යන්න පුළුවන්. නේද? B කියන එකනොත් යන්න පුළුවන්, එක්ක බිංදුව යන්න පුළුවන්, එක්ක එක මොහොතක යන්න වෙන්නේ ওই දෙකෙන් එකක් තමයි. එහෙනම් ඔහොම බලපුවාම මේ එක අග්‍රයකින් සංඥා දෙකක් යන්න පුළුවන් නම් අග්‍ර දෙකක් තියෙනකොට මොන සංඥා එකතුවක් යන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට A කියන අග්‍රයෙන් බිංදුව කියන සංඥාව යන අතරේ B කියන අග්‍රයෙන් බිංදු සංඥාව යන්න පුළුවන්. එහෙම නැත්නම් A කියන සංඥාවෙන් A කියන අග්‍රයෙන් එක කියන යන එක ආදාන වෙන අතරේ B කියන අග්‍රයෙන් බිංදුව ආදාන වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක් තමයි A කියන අග්‍රයෙන් බිංදුව ආදාන වෙන අතරේ B වලින් එක ආදාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් A කියන අග්‍රයෙන් එක ආදාන වෙලා B වලිනුත් එක ආදාන වෙන්න පුළුවන්. ඔය ටිකනේ යන්න පුළුවන් අවස්ථා ටික. ඔය වඩා වෙනත් අවස්ථාවක් නෑ ආදාන වෙන්න. එතකොට දැන් අපි කියනවා AND ගේට් එකේ ක්‍රියාකාරීත්වයත් මෙන්න මේ වගේ ලුණාද? මේ දෙකෙන්ම බිංදුව ආදානය වුණොත් ප්‍රතිදානය වෙන්නේ මෙතනින් එළියට එන්නේ බිංදුවමයි කියලා. මේකෙන් එකයි මේකෙන් බිංදුවයි ආදානය වුණත්
මෙතනින් Q වලින් එළියට එන්නේ බිඳුවමයි ප්‍රතිදානය. A වලින් බිඳුවත් B වලින් එක ආදානය වුණත් ප්‍රතිදානය එන්නේ බිඳුවමයි. දෙකෙන්ම එක ආදානය වුණොත් විතරක් එක කියන එක ප්‍රතිදානය වෙනවා. එහෙනම් මතක තියාගන්න AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය මොන වගේද? ආදාන දෙකෙන් එහෙම නැත්නම් මෙතන දෙකයි තියෙන්නේ. මීට වඩා ආදාන තියෙන්න පුළුවන්. එතකොට ආදාන සියල්ලම එක වෙනවා නම් ප්‍රතිදානයත් එක වෙනවා. එක ආදානයක් හරි බිඳුව තියෙනවා නම් ප්‍රතිදානය බිඳුව වෙනවා කියන එක මතක තියාගන්න ඕන. එහෙනම් අපි AND ගේට් එකේ සාරාංශයක් අඳගමු මෙහෙම. AND ගේට් එක මම ආය අඳින්නම්. A B Q. එතකොට අපි මේක බූලියානු ප්‍රකාශනයක් විදිහට ලියන්නේ A B කියන එක AND ගේට් එකක් කරා ගියාම අපි ඒක පෙන්වන්නේ A.B කියලා තමයි පෙන්වන්නේ. මේ ඩොට් එක අපි වැඩි කිරීම වශයෙන් සමහරවල් ගණන් ගන්නවා. සමහර අය. ඒතර මේක බූලියන් ප්‍රකාශනයක් විදිහට ලියන්නේ A.B කියලා තමයි ලියන්නේ. එතකොට මේක තමයි AND ගේට් එකේ සංකේතය. මේක තමයි බූලියානු ප්‍රකාශනය. ඊට පස්සේ අපිට තව වැදගත් දෙයක් තියෙනවා. අපි කලින් අඳපු සත්‍යතාව වගුව කියන එක. සත්‍යතාව වගුව අඳින්නේ මොකද්ද? ආදාන දෙක ලකුණු කරනවා. මෙතන ආදාන දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රතිදානයත් අපි ලකුණු කර ගන්නවා Q. දැන් අපි කලින් කිව්වා ආදාන දෙකක් තියෙනවා නම් ආදාන සංයෝජන මේ දෙක සංකලනය වෙලා ආදාන වෙන්න පුළුවන් විදි 4ක් හැදුනයි කියලා කිව්වා. 4ක් හැදුනයි කියලා දැක්කා අපි. එතකොට අපි නිකන් හිතමු එක ආදානයයි තියෙන්නේ කියලා A කියන එක විතරක් තියෙනවා නම් ඔතනින් යන්න පුළුවන් ආදාන මොනවද? එක්ක බිඳුව එක්ක එක. ආදාන දෙකක් තියෙනකොට මේකෙනුත් බිඳුව යන්න පුළුවන් ඒක යන්න පුළුවන්. එතකොට ආදාන සංයෝජන හැදෙනවා 4ක්. මේ 4 අපිට පහසුවෙන් ලියා ගන්න ක්‍රමයක් තියෙනවා. අපි හිත ලියන්නත් පුළුවන් ඕනම් බිඳුවයි බිඳුව බිඳුවයි 1 1යි බිඳුව 1යි 1 ඔහම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලේසි ක්‍රමයක් තියෙනවා මේක ලියා ගන්න. අපි මෙහෙම කරනවා. දැන් ආදාන සංයෝජන 4යි කියලා අපි දන්නවනේ. ආදාන සංයෝජන 4ක් තියෙනවා ඉස්සෙල්ලා දෙකක් බිඳු දානවා. කියන්නේ භාගයක්. ඒතර දෙක එක දානවා. ඊට පස්සේ මේ බිඳු දෙක සලකලා පළවෙනි එක බිඳු දානවා ඊළඟ එක දානවා බිඳු 1. ඔන්න ඔය විදිහට රටාවකට දානවා. ඒතර මෙහෙම ලියපුවාම අවස්ථා 4ම ලියවිලා තියෙනවා. මෙතන වරදින්න නැතුව. දැන් අපි දන්නවා AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ආදාන සියල්ලම එක නම් එක වෙනවා. මෙතන තියෙන ආදාන දෙකයි. මේ දෙකම එක වෙච්ච අවස්ථාව මේක. ඒ වෙලාවේ විතරයි එක වෙන්නේ. අනිත් හැම අවස්ථාවකම බිඳුව වෙනවා. දැන් මේක තමයි AND ద్వාරයේ සත්‍යතාව වගුව කියලා අපි කියන්නේ. මේක තමයි සත්‍යතාව වගුව. මේකට බූලියානු ප්‍රකාශනය බූලිය ප්‍රකාශනය මේක තමයි සංකේතය. පැහැදිලිනේ? එහෙනම් ඔය ටික ඔයාලා මතක තියාගන්න ඕන. ඔන්නම තමයි AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය අපි ඉගෙන ගන්න. ඊට පස්සේ අපි බලමු දැන් මෙතන ආදාන දෙකයි තිබුණේ. A සහ B කියලා ආදාන දෙකක් තමයි මේ AND ద్వාරේ තිබුණේ. ඊළඟට සලකමු ආදාන 3ක් සහිත AND ద్వාරයක්. ආදාන 3ක් සහිත AND ద్వාරය. මේවා එකක් බලමු අපි දැන්. ආදාන 3ක් සහිත AND ద్వාරයක් මම අඳලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම අපිට අඳින්න පුළුවන් නේ. මේකට නම් දාන්න පුළුවන් A B B C කියලා ආදාන ප්‍රතිදානයේ Q කියලා අපි ගමු. ඒතර ඇත්තටම මේක මෙහෙම දිස් වුණාට මේක අපි view එකේ අභ්‍යන්තරය බැලුවොත් මෙන්න මෙහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. A B කියලා ආදාන දෙකක්
එක ద్వාරයක් ඇතුලෙන් යනවා. ඒකෙන් එන ප්‍රතිදානය තවත් n ద్వාරයක් කරහා c එක්ක එකතු වෙලා තමයි මෙතනින් එළියට එන්නේ. හරි. එතකොට මේකේ අපිට බූලියානු ප්‍රකාශනයක් ලියන්න පුළුවන් නේ. a.b කියලා අපි ලියන්නේ. එහෙනම් මේකේ ලියන්න වෙන්නේ කොහොමද? a මෙතන a.b වෙනවා මෙතෙන් දෙනකොට. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක c එකතු වුනහම මෙතෙන් දෙනවා කොහොමද? a.b.c කියලා ගන්න පුළුවන්. එතකොට මේක තමයි ආදාන තුනක් සහිත ద్వාරයක බූලියානු ප්‍රකාශන ලියන හැටි. හරි. දැන් අපිට පුළුවන් මේකට සත්‍යතා වගු නිර්මාණය කරන්න. බලමු සත්‍යතා වගු අපි ලියන්න එකපාරටම ලියන්න අමාරු නිසා අපි මෙන්න මේකට මේ පැත්තේ තියෙන මේ පරිපතයට දැන් මේකට අපි කියනවා මේ සංකේත භාවිත කරලා පරිපතයක් නිර්මාණය කරලා තියෙන දැන් මේක. දැන් බලමු අපි මේකෙන් සත්‍යතා වගු ගන්න. a b කියලා ආදාන දෙකක් තියෙනවා මෙතන. right. ඊට පස්සේ තව ආදාන තුනක් තියෙනවානේ. c කියලා ආදානෙකුත් තියෙනවා. දැන් මට කියන්න ආදාන තුනක් තියෙනවා නම් එකිනෙකට වෙනස් ආදාන සංයෝජන මේක ඇතුළට යන්න පුළුවන් විදි ක්‍රම සංඥා යන්න පුළුවන් විදි කීයක් නිර්මාණය වෙයිද? අපි කියව එක ආදානයයි නම් තියෙන්නේ සංඥා හැදෙනවා කියව දෙකක්. ආදාන දෙකක් තියෙනවා නම් සංඥා අපි දැක්කා 4ක් හැදලා තියෙනවා. දැන් ආදාන 3ක් තියෙනවා. ඒකෙන් වෙනස් සංඥා කීයක් ලැබෙයිද? මේක හරියට ලේසි ක්‍රමයක් තියෙනවා හොයාගන්න. ආදාන 1යි නම් අපි ලියනවා 2 පළවෙනි බලය කියලා. 2 එක කියන්නේ 2යිනේ. අන්න එතකොට සංයෝජන 2යි. ආදාන යන්න පුළුවන් ක්‍රම 2යි. ආදාන 2ක් තියෙනවා නම් අපි කියනවා 2 දෙවෙනි බලය කියලා. එතකොට 4යි. අන්න එහෙනම් ආදාන යන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. එහෙනම් දැන් ආදාන 3ක් තියෙනවා. එතකොට කීයද? 6යිද නැහැ. 2 3 කියන්නේ 8යි. එහෙනම් ක්‍රම 8කට ආදාන සංයෝජන වෙලා යන්න පුළුවන්. එතකොට අපි බලමු මේ 8 ලියාගන්නේ කොහොමද කියලා. දැන් මේක අපිට හිතලා ලියන්න පුළුවන්ද? කොහොමද යන්න පුළුවන් කරා මේකෙන් බිඳුව යනවා මේකෙනුත් බිඳුව යනවා මේකෙනුත් බිඳුව යනවා. ඒක නම් හරිය. පළවෙනි එක හිතමුකෝ. මේකෙනුත් එක යනවා මේකෙනුත් එක යනවා මේකෙනුත් එක යනවා යන්තිමෙක් කියලා හිතමුකෝ. ඉතුරුවා ලියන්න ගියාම පොඩ්ඩක් පැටලෙන්න ඉන්න පුළුවන්. ඔය හිතලා ලියන්න පුළුවන් ඕන මේකෙන් බිඳුව මේකෙන් එක මේකෙන් බිඳුව මේකෙන් එක මේකෙන් බිඳුව මේකෙන් බිඳුව මේකෙන් බිඳුව යනවා මේකෙනුත් බිඳුව මේකෙන් එක එහෙම හිතලා ලියන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි කොහොමද අපි අර රටාවට ලියපුවාම අපි දන්නවා දැන් මෙතන ආදාන යන්න ඕන සංයෝජන 8ක් කියලා. 8න් භාගේ 4යිනේ. එහෙනම් බිඳු 4ක් ඉස්සලා දානවා. ඊට ටික එකේව දානවා. ඊට පස්සේ මේ උඩ කොටස බලලා මෙතන 4ක් තියෙනවා. ඊට පස්සේ දෙකක් බිඳු දාලා දෙකක් එකේව දානවා. ඊළඟ එකේව 4ක් බලලා ඒකෙන් දෙකක් බිඳු දාලා දෙකක් එකේව දානවා. ඊළඟට මේ බිඳු දෙක තියා බලලා පළවෙනි එක බිඳුව ඊළඟ එක බිඳුව එක ආකාරයට දානවා. දැන් Q කියන එක ගන්න ඕන. Q කියන එක මෙතන එකපාරට මෙන්න බැරි නිසා අපි ඉස්සලා මෙන්න මෙතෙන් එන ප්‍රතිදානය මොකක්ද කියලා බලමු. මෙතෙන් එන ප්‍රතිදානය එහෙනම් a.b ගන්න ඕන. a.b කියන අපි මෙන්න මේ දෙන්න සලකන්න එපාය. මේ සංයෝජන දෙක. එතන මෙන්න මේ සංඥා n ద్వාරයක් කරා ගියාම මොකද වෙන්නේ? n ద్వාරයේ නීතිය මතකයි නම් ආදාන සියල්ල එක නම් තමයි එක වෙන්නේ. මෙතන තියෙන දෙකම බිඳු දෙකක්. එහෙනම් අපිට ලැබෙන්නේ මෙතෙන් මොකද්ද? බිඳුව ලැබෙන්න ඕන. ඊළඟට බිඳු දෙකක් තියෙන්නේ. මෙතනක් බිඳුව මෙතනක් බිඳුව. එහෙනම් අපිට ලැබෙන්නේ බිඳුවක්මයි. මේකේ මෙතන බිඳුව මෙතන එක. හරි. එහෙනම් දෙකම එක වුණොත් විතරයි එක වෙන්නේ. එහෙනම් මේකේ බිඳුව මේකේ බිඳුව කියලා වලට පේනවා. මේකේ එකයි මේකේ බිඳුව. එහෙනම් එකක් බිඳුව. මේක එකයි මේක බිඳුව එහෙනම් ඒත් බිඳුව මේක එකයි අන්න ඒ අවස්ථාවේ ප්‍රතිදානය එක වෙනවා නේද? මේකෙත් එකයි යන්න ආයෙත් ප්‍රතිදානය එක වෙනවා.
ඔන්න එහෙනම් මෙතෙන් එන සංඥාව තමයි අපි ලියාගත්තේ මෙතෙන්. හරි. දැන් මොකද කරන්න ඕන? මෙතන එන සංඥාවයි, ඒ කියන්නේ මෙන්න මෙයයි මේ C කියන එක්කෙනයි දෙන්න එකතු කරලා යවන්න ඕන. මෙන්න මේ ගේට්ටුව හරහා. මේ පාට කරන ගේට්ටුව හරහා යවන්න ඕන. හරි. එතන තියෙන්නේ AND ගේට්ටුවක්ම නිසා අපි දන්නවා ක්‍රියාකාරීත්වයේ දෙකම එක නම් විතරයි. නැත්තම් මෙතන දෙකයි තියෙන්නේ. તો ගොඩක් තිබ්බනම් සියල් තියෙන ආදාන සියල්ල එක නම් විතරයි අනිත් පැත්තට ප්‍රතිදාන එක වෙන්නේ. දෙකම එක වෙන අවස්ථා කීයක් වෙනවද මේ දෙන්නගේ? මෙච්චරයි තියෙන්නේ. මෙයා විතරයි එක වෙන්නේ. ඊටු සියල්ල මොකද වෙන්නේ? බිඳුව. එන්න Q කියන එකේ ප්‍රතිදානය. ඒතකොට දැන් ඔයාලට පේනවා බලන්න මේ එක වෙලා තියෙන්නේ කොයි අවස්ථාවේද? ආදාන සියල්ලම එක වෙන අවස්ථාවේ විතරයි මේක එක වෙලා තියෙන්නේ. අන්තිම ප්‍රතිදානය එක වෙලා තියෙන්නේ. නේද? එහෙනම් මෙතන අපිට සත්‍යවක දැන් එකපාරම ලියන්න පුළුවන්. A B C Q මොකද වෙන්නේ? ආදාන කීයක් තිබ්බත් n ద్వාරයක් කරා යනකොට ඔක්කොම එක අවස්ථාවේ විතරයි එක වෙන්නේ. මෙන්න මේ අවස්ථාව විතරයි මේක එක වෙන්න පුළුවන්. මේ අවස්ථාව විතරයි එක වෙන්නේ. අනිත් හැම අවස්ථාවෙම බිඳුව. හරි. ඔන්න ඔක තමයි AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය ආදාන තුනක් සහිත. මේක ඔයාලා ලියා ගන්න බලලා වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා O ద్వාරය කියන එකට. AND ద్వාරය ගැන කතා කරා. දැන් අපි යනවා O ద్వාරයට. O ద్వාරය. O ద్వාරයේ සංකේතය අපි දන්නවා මෙන්න මෙහෙම එකක්. AB කියලා මෙයා නම් කරොත් මෙයා Q කියලා නම් කරගන්න පුළුවන්. නේද? දැන් මම පරිපත අඳින්න යන්නේ නැහැ. පරිපතයක් තියෙනවා මේකට අදාළ තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඔයාලා අච්චු පොතේ කියවලා පොඩ්ඩක් බලන්න මේ පරිපතේ ක්‍රියාත්මක වෙන තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට දැන් මේ තමයි සංකේතය. මේකේ බූලියානු ප්‍රකාශය ලියන්නේ O ගේට් එකේ අපි A ධන B කියලා ලියන්නේ. A plus B කියලා තමයි ලියන්නේ. ඒතර ඔන්න සංකේතය අපි යන්දා පරිපතය මෙන්න බූලියානු ප්‍රකාශය. දැන් අපිට ඕන වෙනවා සත්‍යතාවගුව ලියා ගන්න. සත්‍යතාවගුව ලියන්න ගියාම අපි ඉස්සෙල්ලා වගේම A B කියලා ගන්නවා. දැන් Q කියලා එකක් ගන්නවා. දැන් අපි දන්නවා ආදාන දෙකයිනේ මේකේ තියෙන්නේ A සහ B කියලා. ඒතර ආදාන සංයෝජන මේක ඇතුළට යන්න පුළුවන් ක්‍රම කීයක් එනවද? 4යි. ඒක ලියා ගන්න ලේසි ක්‍රමයකුත් දන්නවා. 0.2 1 1 ලියවා 0.1 0.1 කියලා ලියවා. ඒතර මේ O ගේට් එකේ ක්‍රියාකාරීත්වය මතක තියාගන්න හරි ලේසි. මේකෙදි මේ දෙකම බිඳුව නම් විතරයි අනිත් පැත්තට බිඳුව එන්නේ. එක ආදානයක් හරි එක තිබුණොත් අඩුම වශයෙන් එකක් හරි එක තිබුණොත් ප්‍රතිදානය එක වෙනවා. එහෙනම් ආදාන දෙකම තිබ්බ කොහොමත් එක වෙන්න eBay. එහෙනම් දෙකම බිඳුව නම් නැත්නම් ආදාන සියල්ල බිඳුව නම් විතරයි ප්‍රතිදානය බිඳුව වෙන්නේ. අනිත් හැම අවස්ථාවෙම ප්‍රතිදානය එක වෙනවා. ඉතින් ඕක තමයි O ගේට් එකේ ක්‍රියාකාරීත්වය. මේ තමයි O ගේට් එකේ සත්‍යතාවගුව. මතක තියාගන්න ඕන ඕගොල්ලෝ. O ద్వාරයේ මෙන්න පරිපත සටහන නැත්නම් සංකේතය, මෙන්න බූලියානු ප්‍රකාශනය, මෙන්න සත්‍යතාවගුව. හරි නේද? දැන් මේක මතක තියාගෙන වලට පුළුවන් වෙයිද ආදාන තුනක් තියෙන සහිත O ద్వාරයක් සත්‍යවගුව නිර්මාණය කරන්න. දැන් මම ඇඳලා පෙන්නන්න. O ద్వාරය කොහොමද තියෙන්නේ? හැබැයි ආදාන තුනක් තියෙනවා. ඉතින් අපි නම් කරගමු A B C කියලා. එතකොට Q කියලා ප්‍රතිදානය ගමු.
දැන් අපි දන්නවා මෙහෙම පෙනුමට තිබ්බට මේක ඇත්තටම ඇතුලේ බැලුවොත් තියෙන්නේ කොහොමද? මේ වගේ ඉස්සලා ආදාන දෙකක් අරගෙන ඒකේ ප්‍රතිදානය අරගෙන ඒකට C කියන ආදාන එකතු කරලා තව ගේට් එකක් අස්සෙන් යනවා. එතකොට ඔන්න ප්‍රතිදානය Q වෙනවා. දැන් මේක සමස්තය මම මේ වට කරලා නිකන් බැලුවොත් එම් බාහිරින් පේන කෙනාට පේන්නේ මොකද්ද? ආදාන තුනක් මේ වගේ පේනවා. බෑ අත්‍යන්තරය ඕක තමයි තියෙන්නේ. එතකොට ඕද්වාරයක අපි බූලියාන් ප්‍රකාශනය ලියන්නේ කොහොමද? ධන ලකුණ පාවිච්චි කළානේ. එහෙනම් මෙතෙන් එන්නේ A ධන B කියලා. එතකොට C එකතු වුණාම මේ ద్వාරය හරහා වෙලා Q සමානයි මොකක්ද දෙන්නේ? A ධන B ධන C කියලා ගන්න පුළුවන් අපිට. එතකොට මේක තමයි ආදාන තුනක් සහිත ඕද්වාරයක බූලියාන ප්‍රකාශය ලියන විදිය. දැන් මේකේ සත්‍යතාවය අපි අඳ ගන්න ඕන. අපි බලමු A B C කියලා ආදාන ටික ලියාගමු. ආදාන සංයෝජන. දැන් අපි දන්නවා ආදාන තුනක් තියෙනවා නම් දෙකේ තුන්වෙනි බලය නිසා ආදාන සංයෝජන 8ක් හැදෙනවා. එහෙනම් ක්‍රම 8කට ඇතුල් වෙන්න පුළුවන්. ඒ 8 ලියා ගන්න ලේසි ක්‍රමයක් අපි ඉගෙන ගත්තා. 8යි නම් භාගයක් බිංදු දානවා ඉස්සෙල්ලා. 1/4යි. ඊට පස්සේ මේ 4න් ආයෙ භාගයක් බිංදු දානවා. තුරු දෙක එකේව දානවා. මෙතනත් එහෙමයි. මේ දෙකෙන් භාගයක් බිංදු භාගයක් 1. හරි. එතකොට මෙන්න මේ පරිපථයට අනුව අපි බලමු දැන් එකපාරටම අපිට ගන්න බැරි වෙයි කියලා හිතලා සත්‍යතාවය අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලා ගමු A ධන B. A ධන B කියන්නේ මේ දෙන්නනේ. දැන් අපි O ගේට් එකේ නීතිය දන්නවා. මොකද්ද? දෙකම බිඳුව නම් විතරයි බිඳුව වෙන්නේ. ඔන්න මෙතන තියෙනවා දෙකම බිඳුව අවස්ථාවක්. එහෙනම් පළවෙනි එක A ධන B බිඳුව වෙනවා. මෙතනත් එහෙමනේ. මේකක් බිඳුව වෙනවා. ඊටුරුවා මොකද වෙන්නේ? ඊටුරු 6ම කොතන හරි එකක් එක තියෙනවානේ. එහෙනම් ඊටුරු 6ම එක දාන්න පුළුවන්. හරි. දැන් ඊළඟට Q කෙනෙක් ගන්න කොහොමද? මෙන්න මේ A ධන B මෙතන ඉන්නේ මේ A ධන B C එකතු කරනවානේ. මේ දෙන්න. ඒ දෙන්න යන්නේ O ගේට් එකක් කරා. O ගේට් එකේ නීතිය අපි දන්නවා. දෙකම බිඳුව නම් විතරයි බිඳුව. ඔන්න දෙකම කියන්නේ ඔක්කොම. දැන් මෙතන දෙකම බිඳුව. එහෙනම් බිඳුව වෙනවා. ඊටු හැම එකේම කොහේ හරි එකක් තියෙනවානේ. මේ. ඒ නිසා ඒ සියල්ල එක කියලා අපිට ලකුණු කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ආදාන තුනක් සහිත ඕද්වාරයේ ස්වභාවය ඔන්නෝක තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේ සත්‍යතාවයක් තමයි අදින්න පුළුවන් වෙන්නේ. හරි නේද? ඊළඟට මම යනවා not gate එක කියන එකට. not gate එක. not gate එකේ සංකේතය අපි ඉගෙන ගත්තා. මෙන්න මේවා එකක් තියෙන්නේ. එහෙනම් මේකේ ආදාන එකයිනේ තියෙන්නේ. මේක විශේෂ ගේට්ටුවක්. මේකේ තියෙන එක ආදානයයි. එතකොට අපි A කියලා ආදානයක් ගත්තොත් අපි මේක not gate එකේ ලියන්නේ බූලියානු ක්‍රමයට මේ A කියන එකට උඩින් ඔහම බා කියලා අපි දානවා. ඔකට කියන්නේ බා කියලා. තා මෙහෙම ලියන්නත් පුළුවන්. A dash කියලා ලියන්නත් පුළුවන්. ওই ක්‍රම දෙකම භාවිතා කරමු. මම නිතර භාවිතා කරන්නේ මේ බා කියන අවස්ථාව. හරි. මේක හරි සරල ගේට් එකක්. දැන් ඉතින් මේක එක ආදානය නම් තියෙන්නේ හැදෙන්න පුළුවන් ආදාන යන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? එකයි නම් දෙකේ පළවෙනි බලය. ඒ කියන්නේ 2යි. මොනවාද අවස්ථා දෙක? මේකෙන් එක්ක බිඳුව යන්න පුළුවන්, එක්ක එක යන්න පුළුවන්. එහෙනම් බිඳුව හරි එක හරි. මේ ගේට් එකේ ස්වභාවය හරි සරලයි. මොකද වෙන්නේ? මේකෙන් යන එක විරුද්ධ වෙලා තමයි අනිත් පැත්තට යන්නේ. කියන්නේ බිඳුව ඇතුල් කරොත් එළියට එන්නේ එක. එක ඇතුල් කරොත් බිඳුව තමයි එළියට එන්නේ. ඔන්න not gate එකේ සත්‍යතා වගුව. ඊටාම සරලයි. පැහැදිලි නේද? right. හරි. එහෙනම් ওই ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟ කොටස මම තව වීඩියෝ එකකින් ඔයගලන්ට කියලා දෙන්න. නෝට් එක සම්පූර්ණ කර ගන්න ඕගොල්ලෝ බලලා.